යම්කිසි වස්තුවක චලිතය කියලා කියන්නේ ඒ වස්තුවේ පිහිටීම වෙනස් කිරීම. චලිතය කියලා කියන්නේ ඒ වස්තුවේ පිහිටීම වෙනස් කිරීම. එතකොට යම්කිසි වස්තුවක් පිහිටීම වෙනස් කිරීම සඳහා යම් කාලයක් ගන්නවා. යම්කිසි වස්තුවක් පිහිටීම වෙනස් කිරීම සඳහා යම්කිසි කාලයක් ගන්නවා. මෙන්න මේ චලිතය අපිට ප්‍රධාන ආකාර දෙකකට හඳුනා ගන්න පුළුවන්. යම්කිසි වස්තුවක් සිදු කරනු ලබන චලිතය ප්‍රධාන ආකාර දෙකකින් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි රේඛීය චලිතය. අපි ඒකටම උත්තරණ චලිතය කියලා කියනවා. ඒ කියන්නේ යම්කිසි වස්තුවක් සරල රේඛාවක් දිගේ මේ විදිහට ගමන් කරනවා. රේඛීය චලිතය. එහෙම නැත්නම් වටේට කරගෙන මේ විදිහට වෘත්තාකාර පතයක ගමන් කරනවා. වෘත්තාකාර පතයක ගමන් කරනවා. ඒ විදිහකට පොදුවේ අපි කියනවා භ්‍රමණ චලිතය කියලා. ඇත්තටම භ්‍රමණ චලිතයක් සහ වෘත්ත චලිතය කියලා තව එකක් තියෙනවා. එතකොට අපිට පරණ සිලබස් එකේ භ්‍රමණ චලිතයක් තිබ්බා වෘත්ත චලිතයක් තිබ්බා. හැබැයි 2019 සිලබස් එක මාරු කරද්දී මෙන්න මේ කියන වෘත්ත චලිතයේ කොටස මොකද කරන්නේ? අයින් කරා. අයින් කළා භ්‍රමණ චලිතය කියන කොටස විතරක් තියාගත්තා. එහෙනම් චලිතයේ ප්‍රධාන අවස්ථා දෙකක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි රේඛීය චලිතය. දෙවෙනි එක තමයි භ්‍රමණ චලිතය නැත්නම් වෘත්ත චලිතය. මේක එකක් මේක එකක්. නමුත් මම පොදුවේ අපි ගන්නම් භ්‍රමණ හෝ වෘත්ත චලිතය කියලා. හරි. එතකොට මේ පාඩම කරගෙන යන්න අපිට මෙන්න මේ රේඛීය චලිතය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. රේඛීය චලිතය පිළිබඳ අපිට පාඩම් සිලබස් එකේ කොහෙවත් තැනක උගන්වන්න හම්බ වෙන්නේ නැහැ. රේඛීය චලිතය කියන කොටස උගන්වන්න කොහෙවත් තැනක අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මම කරන්නේ රේඛීය චලිතයයි භ්‍රමණ චලිතයයි සංසන්දනය කරමින් උගන්වනවා. රේඛීය චලිතයේ යම්කිසි භෞතික රාශියක් විස්තර කරනවා නම් ඒ හා සමානව වෘත්ත චලිතයේ විස්තර කරනවා. එහෙනම් රේඛීය චලිතයයි වෘත්ත චලිතයයි දෙකම එක විට විස්තර කරමින් තමයි අපි යන්නේ මේ පාඩම. right. ටියුට් එක භ්‍රමණ චලිතය මේක තමයි ටියුට් එක. ඔය පන්ති මං කවදාවත් 6ට දාලා 6:00ට පටන්න්නේ නැහැ. පන්තිය 6ට දැම්මොත් 6ට පටන් ගන්නවා. එහෙනම් 6ටම එන්න. බලන්න වස්තුවක පිහිටීම කාලය සමග වෙනස් වන්නේ නම් එම වස්තුව චලිතයක් සිදු කරනු ලබනවා. යම්කිසි වස්තුවක් කාලයත් එක්ක වෙනස් වෙනවා. දැන් මං කාලයත් එක්ක වෙනස් වුණා. මෙහෙ හිටපු මම මේ හැරියට ආවා. දැන් මෙතන ඉන්න මම මෙතෙන්ට යනවා. එතකොට පිහිටීම වෙනස් කරනවා. එතකොට මෙන්න මේ පිහිටීම වෙනස් කිරීම අපි කියනවා චලිතය කියලා. PDF දාන්නේ නැහැ අය. මේ PDF දැමීම එන ගැටලුවක් වෙලා අන්තිමේදී මට මම ඒකත් කියන්නම්. වස්තුවක පිහිටීම කාලය සමග වෙනස් වන්නේ නම් මෙම වස්තුව චලිතයක් සිදු කරනු ලබනවා. චලිතයේ ප්‍රධාන ආකාර දෙකයි ලියා ගන්න. පළවෙනි එක රේඛීය චලිතය. රේඛීය චලිතය. දෙවෙනි එක භ්‍රමණ එහෙම නැත්නම් වෘත්ත. මේ දෙක දෙකක් චලිතය. රේඛීය චලිතය, භ්‍රමණ චලිතය නැත්නම් වෘත්ත චලිතය. right බලන්න එතන වස්තුවක් පරිසරයට සාපේක්ෂව තම පිහිටුම වෙනස් කරගන්නා පතය වෘත්තාකාර නම් එය වෘත්ත චලිතයක් කියලා කියනවා. හරියට නිකන් මේ වගේ. ඉස්කෝලේ දැන්
වහලා තියෙන ඉඳ ඔයගලන්ට මේ සඳහා හරිම උදාහරණයක් ගන්න අමාරුයි. අපි හිතමු මෙහෙම. මම මේ පැහැදිලි කරන්න ලෑස්ති වෘත්ත චලිතය සහ භ්‍රමණ චලිතය අතර තියෙන වෙනස්කම්. වෘත්ත චලිතය භ්‍රමණ චලිතය. හයි. අපි එක එක දේවල් කෙරෙහි උනන්දු වෙනවනේ. දැන් මේ දවස්වල මොන හරි දැන් ඔද මට එක්කෙනෙක් ලැප්ටොප් එක විස්තරයක් දාලා තිබ්බා ගේමින් ලැප්ටොප් එක. සමහරක් අය වාහන ගැන උනන්දුයි. ඉතින් එක එක දේවල් ගැන එක එක කෙනාගේ එක එක උනන්දු තියෙනවා. සමහරක් අය සමහර වස්තුන් ගැන උනන්දුවක් දක්වනවා. මෙන්න මේ වගේ දේවල් ගැන. ඒ ගැනත් සමහරක් අය උනන්දු වෙනවනේ. එතකොට ඔන්න ඔය වස්තුව ගැන කවුරු හරි උනන්දුවක් දක්වනවා. කවුද උනන්දුවක් දක්වන්නේ? මෙන්න මෙයා. ඔව් එක එක වචන දෙන්න පුළුවන්. ඉතින් කැමති වචන දෙන්න පුළුවන්. මෙයා උනන්දුවක් දක්වන ඉඳා මේ වස්තුව වටේ කරගෙනවා. අපි වටේ යන්නේ නැහැ සර්. කොහොම හරි වටේ හරි ළඟින් හරි යන්නනේ බලන්න. හරි. මෙන්න මේ වස්තුව කෙරෙහි උනන්දුවක් දක්වනවා. එතකොට මෙන්න මෙයා ඒ නම්. මෙන්න මෙයා ඒ නම්. මෙයා B නම්. මෙන්න මේ ඒ වස්තුව මේ වටේට ගමන් කරනවා කියන්නේ මේ ඒ යෙදෙන්නේ වෘත්ත චලිතයක. යම් කිසි වස්තුවක් කේන්ද්‍ර කරගනිමින් වටේට ගමන් කරනවා නම් එයාගේ තියෙන්නේ වෘත්ත චලිතය. හැබැයි මේ වස්තුව මෙයා මේ පැත්තට එද්දී මෙයා වටේ කරගෙනවා නම් මේ ආකාරයට. එහෙනම් B වස්තුවේ තියෙන්නේ භ්‍රමණ චලිතය. එහෙනම් වෘත්ත චලිතයේ තියෙනවා භ්‍රමණ චලිතයේ තියෙනවා. එහෙනම් මෙන්න වෘත්ත චලිතයේ මෙන්න භ්‍රමණ චලිතයේ ඔන්න වෙනස්කම් දෙක. මේක අපි දාගත්තොත් එහෙම මේ තියෙන්නේ සූර්යයා. මේ තියෙන්නේ පෘථිවිය. මේ සූර්යයා වටා මොකද වෙන්නේ? පෘථිවිය වටේ ගමන් කරනවා. සූර්යයා වටා පෘථිවිය ගමන් කරනවා වටේ. එතකොට මේ පෘථිවිය යෙදෙන්නේ මොන චලිතයකද? වෘත්ත චලිතයක. පෘථිවිය යෙදෙන්නේ වෘත්ත චලිතයක. මෙන්න චලිතේ වෘත්ත චලිතය සහ භ්‍රමණ චලිතය අතර මම වෙනස්කම් දෙකයි දුන්නේ. බලන්න එනම් නිශ්චිත දිශාවක් ඔස්සේ චලිත වන වස්තුවක පිහිටීම සිදුවන වෙනස් වීම අපි කියනවා විස්සාපනය කියලා. නිශ්චිත දිශාවක් ඔස්සේ. දැන් හිතන්නකෝ A කියලා වස්තුවක් තියෙනවා. මෙන්න මේ වස්තුව ගමන් කරනවා B පීඨුමට, C පීඨුමට, D සහ E පීඨුම වලට ගමන් කරනවා. අවසානයේදී E දක්වා එනවා. එහෙනම් A ගෙන් පටන්ගෙන B ට එනවා. B ගෙන් පටන්ගෙන C ට එනවා. C ගෙන් පටන්ගෙන D ට එනවා. D ගෙන් E දක්වා එනවා. එතකොට මේ වස්තුව ගමන් කරලා තියෙන අවසානයේදී A සිට E දක්වා. මේ වස්තුව ගමන් කරලා තියෙන අවසානයේදී A සිට E දක්වා. එතකොට මෙන්න A සිට E දක්වා අපි ඇන්දොත් එහෙම කඩේලක් මේ විදියට A සිට E දක්වා කඩේලක් ඇන්දොත් එහෙම මෙන්න මේ AE අතර දුර මීටර 100යි කියලා දීලා තියෙනවා. AE අතර දුර මීටර 100යි කියලා දීලා තියෙනවා. එහෙමනම් මෙන්න මේ ලක්ෂ දෙක අතර කවුරු අතරද? ආරම්භක ලක්ෂය සහ අවසාන ලක්ෂය.
ආරම්භක ලක්ෂය සහ අවසාන ලක්ෂය අතර කෙටිම දුරට අපි කියනවා විස්ථාපනය කියලා. විස්ථාපනය කියලා කියනවා. එතකොට මෙන්න මේ විස්ථාපනය කියන එක අපි මනින්නේ මීටර වලින්. ඒකට විශාලත්වයක් තියෙනවා. කීයද 100යි. දිශාවක් තියෙනවා. එහෙමනම් විශාලත්වයක් දිශාවක් සහ ඒකකයක් තියෙන මෙන්න මේ විස්ථාපනය කියන එක අපි සලකනවා දෛශික රාශියක් කියලා. විස්ථාපනය කියන එක අපි සලකනවා මොකක් කියලාද? දෛශික රාශියක් කියලා. හැබැයි මෙයා මෙන්න මේ ගමන් කරන දුර ගත්තහම ඒකට නිශ්චිත දිශාවක් නැහැ. මෙයා මේ පැත්තට යනවා මෙතෙන්දි මෙහෙට එනවා මෙහෙදි මෙහාට යනවා මෙහෙට යනවා. ඒ කියන්නේ දිශාව කියන එක නිශ්චිත නැහැ. ඒ අවස්ථාවේදී මේ දුර අපි ගමු මීටර 500යි කියලා. 500යි මීටර. එතකොට විශාලත්වයක් තියෙනවා ඒකකයක් තියෙනවා. එහෙම ගත්තාම මේ මන් ලියන්නේ දුර කියන එක. ඔන්න ඒ දුර කියන එක මොකද්ද වෙන්නේ? අදිශ රාශියක් වෙනවා. දුර කියන එක අදිශ රාශියක් වෙනවා. එහෙනම් භෞතික රාශීන් හඳුනා ගැනීමේදී දෛශික රාශීන් සහ අදිශ රාශීන් අපි මුලින් ඉඳලම දන්නවා. මෙතෙන්දී විස්ථාපනය කියන එක වැදගත් වෙන්නේ අපිට අපි මේ මත පිළිදලා තව භෞතික රාශීන් කීපයක් ගොඩනගනවා. තවත් භෞතික රාශීන් කීපයක් ගොඩනගනවා. right පරිභ්‍රමණය කියන්නේ වෘත්ත චලිතයට නෙමෙයි පරිභ්‍රමණය කියන්නේ අතර භ්‍රමණ චලිතයට. තප්පරයකදී කරකවෙන වට ප්‍රමාණය ගන්න අපි පරිභ්‍රමණය කියලා තමයි ගන්නෙ. revolutions කියන එක. right message එකක් දාලා තිබ්බම මේ කල්පනීය ඒකයි මම කිව්වේ. හරි. එහෙනම් එන්න නිශ්චිත දිශාවක් ඔස්සේ චලිත වන වස්තුවක පිහිටීම සිදුවන වෙනස් වීම විස්ථාපනය නම් මේ ලියන්නේ ඒකකයේ මීටර. ඒකකයේ මීටර. ඒකකයේ මීටර. දිශාව ආරම්භක සහ අවසන් පිහිටුම යා කෙරෙන දිශාව. ආරම්භක සහ අවසන් පිහිටුම යා කරන දිශාව. ආරම්භක සහ අවසන් පිහිටුම යා කරන දිශාව. එනම් අපිට ලියන්න බලන්න විස්ථාපනය කීයද? 100යි මීටර. මෙන්න මේ දිශාව. මේක නම් පේන්නේ නිකන් නැගෙනහිර පැත්තට වගේ තමයි පේන්නේ. හැටේම නම් දැන් විස්ථාපනය පිළිබඳ යම්කිසි අවබෝධයක් තියෙනවා. මේක මේ 10 වසරේ වගේ නේ පාඩම. හරි. අපි යනවා ඊගාව කොටසට. කෝණික විස්ථාපනය. දැන් විස්ථාපනයේ ඒකක අපි දැන් මේ s කියලා. ඒ ඇවිල්ලා රේඛීය විස්ථාපනය. ඒකට දාන ඒකකේ තමයි s. ඊළඟට මං එනවා කෝණික විස්ථාපනය. කෝණික විස්ථාපනය. කෝණික විස්ථාපනය. කෝණික විස්ථාපනය අපි දක්වන්නේ සංකේතය ඔමේගා. ඔමේගා. W අකුර එහෙම නෙවෙයි. අපි ය යන්න ලියනවානේ මෙහෙම. මෙන්න මෙතනින් අයින් කරා නම් ඒක ඔමේගා. ඔමේගා. ඒකවට කොරෝනා වල එන්න තියෙන version එක දන්නේ ඔමේගා. ඇල්ෆා බීටා ගැමා ඊටා ටීටා ඔක්කොම ආවා. ඔමේගාත් ඒත් දන්නේ.
නෑ ඔමේගා නෙවෙයි තීටා මට ඒක වැරදුනා. තීටා. කෝණික විස්ථාපනයේ තීටා. අපි ගත්තොත් මේ යම්කිසි වස්තුවක් තියෙනවා. චීටා නෙමෙයි තීටා. චීටා කියන්නේ සතෙක්නේ. මෙන්න මේ වස්තුව මෙතන කේන්ද්‍රය කරගෙන වෘත්තාකාර පතයක චලිත වෙනවා. වෘත්තාකාර පතයක චලිත වෙනවා. මෙයා මෙතන කේන්ද්‍ර කරගෙන වෘත්තාකාර පතයක චලිත වෙනවා. එතකොට මෙන්න මෙයා මෙතන ඉඳන් මේ හරියට ගියොත් එහෙම. මෙතන ඉඳන් මෙතෙන් ගියොත් එහෙම මෙන්න මේ කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය. මෙන්න මෙයා කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය අපි θ කියලා ගත්තොත් ඒකට කියනවා කෝණික විස්ථාපනය කියලා. ඒකට කියනවා කෝණික විස්ථාපනය කියලා. ඇහෙන්නේ නැද්ද? වොලියුම් මන්නම් මෙතනින් උපරිමයෙන් වැඩි කරලා තියෙන්නේ. එහෙනම් හරි දැන් බලන්නකො මෙන්න මෙතන මේ තියෙන්නේ ආරම්භක පිහිටුව මේ තියෙන්නේ අවසාන පිහිටුව එහෙනම් මේ ආරම්භක පිහිටුමයි අවසාන පිහිටුමයි අතර ඇති කරනු ලබන කෝණයට අපි කියනවා කෝණික විස්ථාපනය කියලා. ඒක කියන්නේ θ. කෝණික විස්ථාපනය. එහෙනම් වස්තුවක් වෘත්ත චලිතයේ යෙදෙන විට ආරම්භක පිහිටුම සහ අවසාන පිහිටුම අතර ආපාතනය කරනු ලබන කෝණය අපි කියනවා කෝණික විස්ථාපනය කියලා. right බලන්න රියුට් එකේ දීලා තිනවා වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවක් යම් කාලයක් තුල කේන්ද්‍රය ආපාතනය කරන කෝණය කෝණික විස්ථාපනය. එතකොට මේ කෝණික විස්ථාපනය වනින්නේ කෝණ මනින සම්මත ඒකකයේම. කෝණ මනින සම්මත ඒකකයේ තමයි රේඩියන්. කෝණ මනින සම්මත ඒකකයේ රේඩියන්. එහෙනම් ඒකකයේ රේඩියන් අපි ඒක ලියන්නේ RAD කියලා. කෝණ මනින සම්මත ඒකකයේ රේඩියන් RAD කියලායි ලියන්නේ. එතකොට මෙන්න මෙයාගේ දිශාව හොයන්න ගියාම අපිට වැදගත් වෙනවා සුරත් නියමය කියන්නේ. මොකද්ද සුරත කියන්නේ? දකුණු අත. දකුණු අත. සින්දු වලක් තියෙනවනේ නේ. කකුල ඔව් එක්කෙනෙක් කියනවා කකුල කියලා. දැන් යාට මම කියන විදිහට මේ කකුල දැන් කරකවන්න වෙනවා. සරමක් මේ මැදගෙන හිටියොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. ගෙදර කවුරුත් හිටියේ නැත්නම් හරි. දකුණු අත අරගෙන මේ විදිහට තියාගන්නවා ඇඟිලි ටික. ඒකල්ලා මෙන්න මේ ඇඟිලි ටික තියෙනවනේ. මේ වස්තුවේ චලිත වෙන්නේ මෙහෙ ඉඳන් මෙහාට. මේ වස්තුවේ චලිත වෙන්නේ මේ විදිහට. මෙන්න මේ චලිත දිශාවට මේ ඇඟිලි ටික යොමු කරනවා. කොයි ඇඟිලි ටිකද? මෙන්න මේ ටික. මේ පැත්තට යොමු කරනවා. එහෙම යොමු කරපුවාම බලන්න මාපට ඇඟිලි යොමු වෙන්නේ කොයි පැත්තටද? ඔයගොල්ලන්ගේ පැත්ත. එහෙනම් මෙයාට කෝණික විස්ථාපනයක් තියෙනවා මේ දිශාව. මේක හරියට නිකන් ස්ක්‍රූ පෑනයක් ගලවනවා වගේ තමයි.
ස්ක්‍රූ පේනයක් ගලවද්දි මේ පැත්තෙන් කරකවන්නේ. බෝඩ් එකේ හයි කරලා තියෙනවා නම් ස්ක්‍රූ පේනයක් ගලවද්දි ඒක එළියට එනවා. මේ පැත්තට තද කරොත් මොකද වෙන්නේ? බෝඩ් එක තුලට ස්ක්‍රූ පේනය යනවා. කෝණික විස්ථාපනයේ දිශාව ලබා ගැනීම සඳහා වැදගත් වෙන්නේ සුරත් නියම. මේ වස්තුව මෙහෙට ගමන් කරනවා. ඒ වස්තුව එහෙට ගමන් කරනවා නම් මෙන්න අත මේ විදිහට ගත්තා මේ. මේ ආකාරයට තියෙනවා. එහෙමනම් මෙයා මේ පැත්තටයි යන්නේ. ඒ පැත්තට යද්දී මහපට ඇඟිල්ල යොමු වෙන්නේ බෝඩ් එක තුලට. මහපට ඇඟිල්ල යොමු වෙන්නේ බෝඩ් එක තුලට. එහෙනම් කෝණික විස්ථාපනය දිශාව එන්නේ එක්කෝ තලයෙන් එළියට එහෙම නැත්නම් තලය තුලට. කෝණික විස්ථාපනයේ දිශාව තලයෙන් එළියට එහෙම නැත්නම් තලය තුලට. right. වෘත්ත චලිතයේ දෙන වස්තුවක් යම් කාලයක් තුළ කේන්ද්‍රය ආපතනය කරන කෝණය කෝණික විස්ථාපනයයි. ඒකකයේ හරි රේඩියන් ලියා ගන්න රේඩියන් දිශාව තලය තුලට හෝ තලයෙන් ඉවතට දිශාව තලයේ තුලට හෝ තලයෙන් ඉවතට. right. එහෙනම් ඔන්න දැන් අපි විස්ථාපනය ගැන දන්නවා. විස්ථාපනයේ ආකාර දෙකක් තියෙනවා. මොකන්ද? කෝණික විස්ථාපනයයි රේඛීය විස්ථාපනය. එතකොට මෙන්න මේ කෝණික චලිතයේ සම්බන්ධයෙන් කතා කරද්දී අලුත් භෞතික රාශීන් කීපයක් අර්ථ දැක්වෙනවා. අන්න ඒ වගේ අර්ථ දැක්වීම කටපාඩම් කරන්න නෙමෙයි මතකයක් තියෙන්න ඕනේ. ඒකක මතක තියෙන්න ඕනේ. මේ පාඩම ටිකක් අමාරු පාඩමක් විදිහටයි අපි සලකන්නේ. right. එන්න බලන්න දෙවෙනි පිටුව. වට හතරක චලිතයේ දෙන වස්තුවක කෝණික විස්ථාපනය හම. වට හතරක චලිතයේ දෙන වස්තුවක කෝණික විස්ථාපනය හම. කොහොමද හදන්නේ? දන්නකො මෙන්න මේ විදිහේ තියෙනවා යම් කිසි වස්තුවක්. මෙයා වෘත්තාකාර පතයක තමයි චලිත වෙන්නේ. මෙයා මේ විදිහට වෘත්තාකාර පතයක චලිත වෙනවා. එතකොට මෙන්න මෙයා කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය θ නේද ඔය අහන්නේ? කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය. සාමාන්‍යයෙන් අපි දන්නවා මොකක් හරි වස්තුවක් එක වටයක ගමන් කිරීමේදී මෙන්න මේ ආකාරය. එක වටයක ගමන් කිරීමේදී එයා හදනවා කෝණයක් කොච්චරද? රේඩියන් වලින් නම් කීයක්ද? අංශක වලින් කීයක්ද? රේඩියන් වලින් නම් රේඩියන් 2.5. අංශ වලින් නම් කීයද? 180. මෙන්න මේ කෝණ. රේඩියන් 360. අංශක 360. රේඩියන් නම් 2.5 අංශක නම් 360. එහෙනම් මෙයා වට එකකදී කෝණේ කීයද? අපි කෝණික විස්ථාපනය වඩින්නේ අංශක වලින් නෙවෙයි මොනවයින්ද? රේඩියන් වලින් මනින්නේ. කෝණික විස්ථාපනයේ රේඩියන් වලින් මනිනවා නම් එක වටයකදී කෝණය කීයද? රේඩියන් 2.5. එක වට එකකදී කෝණය රේඩියන් 2.5. අහන්නේ අපෙන් වට එකකදී නෙමෙයි වට හතරකදී. එහෙනම් වට හතරකදී කෝණය කීයද එනවා? එක වටයකදී 2.5 නම් 2.5 වැඩි වෙන්න ඕනේ කීයෙන්ද? 4. 4 වරක් 2 8යි 5 රේඩියන්.
රේඩියන් වල උත්තරේ 5 වලින් තිබ්බා කියලා ගැටලුවක් නැහැ. එහෙනම් රේඩියන් 8යි. right ඊට බලන්න ගැටලු අංකය 1 අඳින්න බලන්න ඔය රූපසරහනත් පොඩ්ඩක් පැත්තකට වෙන්න. රූපසරහන පොඩ්ඩක් පැත්තකට වෙන්න අඳ ගන්න. එමනම් ලියන්න වට එකකදී කෝණය සමානයි 2.5 රේඩියන්. වට එකකදී කෝණය සමානයි 2.5 රේඩියන්. වට එකකදී කෝණය සමානයි 2.5 රේඩියන්. වට හතරකදී කෝණය සමානයි 2.5 වැඩි කිරීම 4. වැඩි කිරීම 4. එහෙනම් දෙවරක් 4 8යි 8.5 රේඩියන්. 8.5 රේඩියන්. right ඉවරයි එන්න බලන්න ඊළඟ ගැටලුව. වට 10 මාරකදී චලිතය දෙන වස්තුවක කෝණික විස්ථාපනය කීයද කියලා අහනවා. ගාන හදන්න පුළුවන් වුණාට කමන්නේ රූප සරහනක් එක්ක යන එක අපිට වඩාත් විශ්වාසදායකයි. කී දෙන්නේ උත්තරේ? විසි එකයි 5. මෙන්න මෙයා ගමන් කරනවා එක වටයක්. මෙයා ගමන් කරන එක වටයක්. එයා එක වටයක් යද්දී කේන්ද්‍රය ඇති කරන කෝණය රේඩියන් 2.5. එයා එක වටයක් යද්දී රේඩියන් 2.5. එවනම් එයා වට කීයක්ද? 10 මාරක්. එයා වට 10 මාරක් යද්දී. එමනම් එක වටයකදී සමානයි 2.5 රේඩියන්. වට එකකදී රේඩියන් 2.5. එමනම් වට 10 මාරකදී එහෙනම් බලන්න 2.5 රේඩියන් වැඩි කරන්න ඕනේ 10 මාරෙන් 10.5.
එහෙනම් කීයද දෙන්නේ 10.5 21.5 රේඩියන්. රේඩියන් 21.5. right එන්න බලන්න තුන්වෙනි ගානට. තුන්වෙනි ගානට වට 3යි කියලා දානවා. මෙතන දැන් මෙයා ගමන් කරලා තියෙනවා කොච්චරද තීටා වලගේ 6.5 රේඩියන්. වට එකකදී අපි දන්නවා කීයද එක වටයක් යද්දි රේඩියන් 2.5. එක වටයක් යද්දි රේඩියන් 2.5. එතකොට රේඩියන් 2.5 ප්‍රමාණයක් යන්නේ වට එකකදී. මේකම අනිත් පැත්තට ගියොත් රේඩියන් 2.5 ප්‍රමාණයක් යන්නේ වට එකකදී. අපෙන් අහන්නේ රේඩියන් කීයද 6.5. රේඩියන් 6.5 ප්‍රමාණයක් ගැන තමයි අහන්නේ. මේ 2.5 6.5 කරන්න ඕන. 2.5 6.5 කරන්න නම් අපි වැඩි කරන්න ඕනේ 3. එතකොට නේ දෙවරක් 3 6 වෙන්නේ. එහෙනම් මේ පැත්තත් වැඩි කරනවා කියන්නේ 3. එක් වරක් 3 3යි. එහෙනම් වට කීයද? 3. වට 3ක් වෙනවා. වට 3ක් වෙනවා. හදාගත්තේ නැති අය හදාගමු. ඒත් පුළුවන් 6 දෙකෙන් බෙදලා ගන්නත් පුළුවන්. මම මේ කිව්වේ ගාන වරදින් නැතුව හදාගන්න විදිය. එහෙනම් මම හිතන්නේ හැමෝටම කෝණික විස්ථාපනය පිළිබඳ ගැටලුවක් නැහැ. කෝණික විස්ථාපනය පිළිබඳ ගැටලුවක් නැහැ. right අපි එනවා ඊගාවට ඊළඟ භෞතික රාශියට.
හිතන්නකෝ මේ විදියට මෙතන තියෙනවා මොකක් හරි මෝටර රථයක්. මෙයා ගමන් කරනවා මේ වගේ දුරක්. අපි දැන් මීටර s දුරක් ගමන් කරනවා. s කියන්නේ මීටර 50ක් 100ක් 60ක් ඕන එකක් වෙන්න පුළුවන්. මීටර s දුරක් ගමන් කරනවා. මේ සඳහා ගත වෙනවා නම් කාලය t කියලා. t කියලා කාලයක් ගත වෙනවා. t කියන එක පැය වෙන්නත් පුළුවන්, තප්පර වෙන්නත් පුළුවන්, විනාඩි වෙන්නත් පුළුවන්, මොන හරි දෙයක් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මෙයා මේ පැත්තට ගමන් කරන ප්‍රවේගය අපි ගත්තොත් එimhe u කියන්නේ. මෙන්න මේ ප්‍රවේගය සමාන වෙනවා විස්ථාපනයේ බෙදීම කාලය. ප්‍රවේගය සමාන වෙනවා විස්ථාපනයේ බෙදීම කාලය. එහෙනම් ප්‍රවේගය අපි ගන්නේ සාමාන්‍යයෙන් රේඛීය චලිතයේදී u කියලා ගන්නවා ආරම්භක ප්‍රවේගය, අවසාන ප්‍රවේගය නම් v කියලා ගන්නවා. u කියලා ගන්නවා ආරම්භක ප්‍රවේගය, අවසාන ප්‍රවේගය නම් v කියලා ගන්නවා. එහෙනම් u විස්ථාපනයේ මොකද්ද බලන්න මෙතෙන් නුර ගිය දේස් කාලය t. එහෙනම් මෙයාගේ ඒකක ගත්තොත් එහෙම විස්ථාපනය මනිනවා මීටර වලින්. කාලය මනිනවා තප්පර වලින්. එහෙනම් ඒකක එනවා මේ සුඩට ආපුවම ms ඍණ 1. ඒකකයේ වෙනවා ms ඍණ 1. right. එන්න බලන්න ප්‍රවේගය u නැත්තම් v කියලා දාලා තියෙනවා. එහෙනම් ප්‍රවේගය කියන්නේ රේඛීය චලිතයේ යෙදෙන වස්තුවක් ඒකක කාලයකදී සිදු කරන විස්ථාපනය. රේඛීය චලිතයේ යෙදෙන වස්තුවක් ඒකක කාලයකදී සිදු කරන විස්ථාපනයට අපි කියනවා ප්‍රවේගය කියලා. එහෙනම් නෝට් එකයි දැන් සම්පූර්ණ කරන්න ඔයගලන්ට තේරෙන්නේ නැති කියපු දේ මෙතන පැහැදිලි වෙන්න ඇති. එහෙනම් ප්‍රවේගය කියන්නේ විස්ථාපනයේ බෙදීම කාලය. එහෙනම් වචනෙන් ලියන්න ප්‍රවේගය සමානයි කියලා දෙනවා විස්ථාපනයේ බෙදීම කාලය. ප්‍රවේගය සමානයි විස්ථාපනයේ බෙදීම කාලය. එහෙනම් යටින් ඕගොල්ලන්ගේ දාලා තින්නේ v කියලා. මම ඒක v කියලාම ගන්නවා. v සමානයි s බෙදීම t. v සමානයි s බෙදීම t. එහෙනම් අවසානයේදී s කියන්නේ m බෙදීම තප්පර කාලය s ඒකකයේ වෙනවා ms ඍණ 1. ඒකකයේ වෙනවා ms ඍණ 1. එවනම් මෙතන දිශාව වෙන්නේ විස්ථාපනයේ දිශාව. විස්ථාපනයේ තියෙන්නේ මේ පැත්තට. එවනම් විස්ථාපනයේ දිශාව. දිශාව විස්ථාපනයේ දිශාව වේ. දිශාව විස්ථාපනයේ දිශාව වේ. right. ඊළඟට මම එනවා කෝණික ප්‍රවේගය. දැන් මෙතන ආරම්භක ප්‍රවේගයේ u කියලා අරගත්තොත් අවසාන ප්‍රවේගය තමයි අපි ගන්නේ v කියලා. ආරම්භක ප්‍රවේගයේ u නම් අවසාන ප්‍රවේගයේ v. ඔතන මේ
මෙන්න මෙතන යටින් ওই රූප සරහන පොඩ්ඩක් ඇඳ ගන්න පුළුවන් නම් වඩාත් පැහැදිලි. මෙතන මේ බෝඩ් එකේ ලියලා තියෙන රූප සරහන ඇඳ ගන්නකො. මම එන්නේ එමීට කරන්නේ ඔයගොල්ලන්ගේ ගොඩ දෙනකොට අල්ලා ගන්න ලේසි වෙන්නේ. අපේම ඊගාව එක කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය. හිතන්න මෙහෙම වස්තුවක් තියෙනවා. එයා වෘත්තාකාර පථයක චලිත වෙනවා. මේ වස්තුව වෘත්තාකාර පථයක චලිත වෙනවා. මෙයා මෙතනින් චලිත වෙන්න පටන් අර ගන්නවා. ආරම්භක කෝණික ප්‍රවේගයකින් මම ගන්නවා ඒක ඔමෙගා බිඳුව කියලා. මෙයාගේ ආරම්භක කෝණික ප්‍රවේගය ඔමෙගා බිඳුව. මෙයා t කියන කාලයකදී මෙන්න මෙතෙන්ට එනවා. එතෙන්දී අවසාන කෝණික ප්‍රවේගය ඔමෙගා වෙනවා. පැහැදිලිනේ? එහෙනම් මෙයා මෙතෙන් එනවා. එතකොට ප්‍රවේගය කියන්නේ අපි ඉස්සෙල්ලා ගන්නවා ප්‍රවේගය කියන්නේ විස්ථාපනයේ බෙදීම කාලය. ප්‍රවේගය කියන්නේ විස්ථාපනයේ බෙදීම කාලය. දැන් මෙතන තියෙන්නේ මොන ප්‍රවේගයක්ද? රේඛීය ප්‍රවේගයක්ද? නැහැ. මෙතන තියෙන්නේ කෝණික ප්‍රවේගයක්. එහෙනම් කෝණික ප්‍රවේගය සමාන වෙනවා මෙතන විස්ථාපනය කියන්නේ රේඛීය විස්ථාපනයක් නෙමෙයි තියෙන්නේ. දැන් තියෙන්නේ මොකද්ද? කෝණික විස්ථාපනය. කොයි පැත්තටද තියෙන්නේ? ආයෙ මතක් කරොත්. මෙයා යන්නේ මේ පැත්තට. එහෙනම් මෙන්න මේ දිශාවටයි කෝණික විස්ථාපනය. තලයෙන් එළියට. එහෙනම් කෝණික විස්ථාපනය දානවා විස්ථාපනයේ විසු. එහෙනම් කෝණික විස්ථාපනය. බෙදීම කාලය. කෝණික විස්ථාපනයේ බෙදීම කාලය. එහෙනම් කෝණික ප්‍රවේගය සමානයි කෝණික විස්ථාපනයේ බෙදීම කාලය. මොකද්ද මේ කෝණික විස්ථාපනය කියන්නේ? කෝණික ප්‍රවේගය ඔමෙගා නැත්තම් ඔමෙගා නෝට්. මම අරන් තියන්නේ ඔමෙගා කියන්නේ. ඔමෙගා කියන්නේ අවසාන කෝණික ප්‍රවේගය. ඔමෙගා නෝට් කියන්නේ ආරම්භක කෝණික ප්‍රවේගය. එහෙමනම් කෝණික විස්ථාපනය කියන්නේ මෙතන θ. කෝණික විස්ථාපනය කියන්නේ θ. එහෙනම් මෙන්න කෝණික විස්ථාපනයේ θ කාලය මොනවාද? තප්පර වලින් මනින්න. එහෙනම් කෝණික විස්ථාපනයේ කාලය t. එහෙනම් ඔමෙගා සමානයි මෙයාගේ ඒකක රේඩියන් මෙයාගේ ඒකකයේ තප්පර.
එහෙනම් මෙතන එනවා රේඩියන් තප්පරයට. ඔන්න ඒකද. රේඩියන් තප්පරයට. හරි ලියා ගන්න ඔන්න ඔය ආකාරයටම කෝණික ප්‍රවේගය සමානයි කෝණික විස්ථාපනයේ බෙදීම කාලය. මොකද? ඔව් මම ඉවරලා ගන්න මේ නම්බර එක. හරි කෝණික විස්ථාපනයේ බෙදීම කාලය. වචනේ ලියන්න කෝණික ප්‍රවේගය සමානයි කෝණික විස්ථාපනයේ බෙදීම කාලය. කෝණික ප්‍රවේගය සමානයි කෝණික විස්ථාපනයේ බෙදීම කාලය. එහෙනම් කෝණික ප්‍රවේගයට ගත්තේ ඔමේගා කියලා. ඔමේගා සමානයි තීටා බෙදීම t. ඔමේගා සමානයි තීටා බෙදීම t. ඔමේගා සමානයි තීටා බෙදීම t. තීටා මනිනවා රේඩියන් වලින්. කෝණික විස්ථාපනය මනින්නේ රේඩියන් වලින්. කාලය මනිනවා තප්පර වලින්. කාලය තප්පර වලින් මනිනවා. එහෙනම් එනවා තප්පරයට රේඩියන්. තප්පරයට රේඩියන්. තප්පරයට රේඩියන්. එහෙමනම් මෙයාට එනවා දිශාවක්. කෝණික විස්ථාපනයේ තියෙන්නේ මේ දිශාවයි. කෝණික විස්ථාපනයේ මේ දිශාවයි. එහෙනම් කෝණික ප්‍රවේගයත් මොකද්ද? කෝණික විස්ථාපනයේ දිශාවම වෙනවා. එහෙනම් කෝණික විස්ථාපනයේ දිශාව මේ දිශාව. තලයෙන් එළියට ඕගොල්ලන්ගේ පැත්ත. එහෙනම් කෝණික ප්‍රවේගයේ දිශාව වෙන්නේ මෙන්න මේ කෝණික විස්ථාපනයේ දිශාවම තමයි. එහෙනම් ලියා ගන්න දිශාව කෝණික ප්‍රවේගයේ දිශාවම වේ. කෝණික ප්‍රවේගයේ දිශාවම වේ. ලින්ක් එක එවුවා දැන් එන්න පන්තිය පටන් ගන්න. එහෙනම් අපි ඔන්න විස්ථාපනය කතා කරා. ඔව් විස්ථාපනයේ දිශාව තමයි එන්නේ කෝණික ප්‍රවේගයට එන්නේ දිශාවම තමයි. හරි. මෙන්න මේ රූපයත් දැනගන්න මෙන්න මෙතන ඉන්නේ. ඔය වටිනා නමක් තියෙන එතන ඒක කැපෙන්නේ නැති වෙන්න දැනගන්න.
එන්න බලන්න ගැටලු අංකය 4. ගැටලු අංකය 4. යම් නිශ්චිත දිශාවකට තප්පර 10ක කාලයකදී මීටර 500ක දුරක් ගමන් කරන වස්තුවක ප්‍රවේගය හා යම් නිශ්චිත දිශාවකට එනම් මේ වගේ අවස්ථා මෙය ගමන් කරනවා මීටර 500ක්. කාටරි තේරුම් ගන්න අපහසු වෙනා රූප සරණක් එක්කම යන්නේ. තප්පර කීයක් යනවද? 10ක් යනවා. යම් නිශ්චිත දිශාවකට තප්පර 10කදී කාලයකදී ගමන් කරන වස්තුවේ ප්‍රවේගය අපි ගමු u කියලා. එමනම් ප්‍රවේගයේ u සමාන වෙනවා විස්ථාපනයේ බෙදීම කාලය. ප්‍රවේගයේ u සමානයි විස්ථාපනයේ බෙදීම කාලය. එහෙනම් විස්ථාපනයේ මීටර 500ක් වෙනවා. කාලයේ තප්පර කීයද? 10ක් වෙනවා. එහෙනම් මෙයාට මෙයා කැපිලා ගියපුවම 50යි. S නෙවෙයි නිදුල මෙයා S උඩට එනකොට S ඍණ 1 වෙනවා. මෙතන S උඩට එද්දී S ඍණ 1 වෙනවා. 50යි ms ඍණ 1. පණහයි ms ඍණ 1. එන්න බලන්නකෝ ප්‍රශ්න අංකය 5. ප්‍රශ්න අංකය 5. විදුලි පංකාවක් ඒ කියන්නේ ෆෑන් එක. තප්පර 4කදී වට 30ක් කරකවෙනවා. විදුලි පංකාවක් තප්පර 4කදී වට 30ක් කරකවෙනවා. කෝණික විස්ථාපනය අහනවා. විදුලි පංකාවේ කෝණික ප්‍රවේගය අහනවා. මෙන්න ඔය කියන ෆෑන් එක. මෙයා තප්පර 4කදී වට කැරගෙනවා කීයක්ද? 30ක්. මෙයා මේ ආකාරයට වට 30ක් කරකැවෙනවා. තප්පර 4කදී. අපෙන් ආනවා කෝණික විස්ථාපනය ඒ කියන්නේ θ. ඊළඟට ආනවා දෙවෙනි කොටසෙන් කෝණික ප්‍රවේගය ඔමේගා. උත්තර එක්කෙනෙක් වගේ තමයි දැම්මේ. එයාත් දැම්මේ මටද කොයිද ඩිරෙක්ට් දැම්මේ. මට දාන්න එපා ඉතින්. ගෲප් එකට දාන්න. ලහිරු දැම්ම 60ක් කියලා.
60යි 25යි 60යි 15යි. right. අපි දන්නවා මෙයා වට එකකදී කෝණය කොච්චරක් කරකැවෙනවද? වට එකකදී කෝණය රේඩියන් 2.5. ෆෑන් එකක් නෙමෙයි මොකක් වුණත් එක වටයක් යනවා නම් කෝණය රේඩියන් 2.5. එහෙනම් වට එකකදී කෝණය වට එකකදී කෝණය සමානයි 2.5 රේඩියන්. වට එකකදී කෝණය සමානයි රේඩියන් 2.5. දැන් ඇත්තටම වට එකක්ද මේ? නෑ මෙයා වට 30ක් යනවා. දැන් වට 30කදී කෝණය තමයි අහන්නේ θ. වට 30කදී කෝණය තමයි අහන්නේ θ. එහෙනම් වට 30කදී කෝණය එහෙනම් 2.5 වැඩි කරනවා 30න්. එහෙනම් දේවරක් 30 60යි 5. අයි 5 අඩු වෙන්න විදියක් නැහැ. 60යි 5 රේඩියන්. 60යි 5 රේඩියන්. ෆයිව ලාගේ ඕනනම් 22 බෙදීම 7 දාලා ගාන හදා ගන්න පුළුවන් අන්තිම අගේ දක්වා සුළු කරන්න. මම එහෙම කරේ නෑ ඉතින්. එහෙනම් මේ උවේ මොකද්ද? මේ තියෙන්නේ θ කෝණික විස්ථාපනය. ඔය වේ කෝණික විස්ථාපනය. ඊළඟට අහන ඔමේගා හැවත් කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය සමානයි කෝණික ප්‍රවේගය සමානයි කෝණික විස්ථාපනයේ බෙදීම කාලය. කෝණික ප්‍රවේගය සමානයි කෝණික විස්ථාපනයේ බෙදීම කාලය. එහෙනම් කෝණික විස්ථාපනය දැන් අපි හෙව්වා 65 රේඩියන්. කාලය කීයද? තප්පර 4යි. එහෙනම් 64න් බෙදෙනවාම කීයද? 15යි. 15යි 5 රේඩියන් තප්පරයට. එහෙම නැත්නම් මෙතන 5 වලගේ 22 බෙදීම 7 කියලා දාලා හදන්නත් පුළුවන්. එහෙනම් 15 වැඩි කිරීම 22 බෙදීම 7යි රේඩියන් තප්පරයට. හතලිස් 7.14යි රේඩියන් තප්පරයට. 47.14යි රේඩියන් තප්පරයට. හදපු නැති අය රූප සරණත් එක්කම පැහැදිලිව හදා ගන්න.
එමු බලන්න නෝට් කියලා දීලා තියෙනවා. මේක හරි නේද? ඇතැම් විට කෝණික ප්‍රවේගය දැන් කෝණික ප්‍රවේගය ඒකක ඉන්නේ මොකද්ද? තප්පරයට රේඩියන්. කෝණික ප්‍රවේගය ඒකක ඉන්නේ තප්පරයට රේඩියන්. ඇතැම් විට කෝණික ප්‍රවේගය පහත දැක්වන ඒකක වලින් ලබා දේ. එවිට තප්පරයට රේඩියන් බවට පත් කරගත යුතුයි. කෝණික ප්‍රවේගය දෙනවා rpm වලින්. rpm කියන්නේ revolutions per minute. මිනිත්තුවකදී කරකැවෙන පරිභ්‍රමණ සංඛ්‍යාව. එහෙම නැත්නම් මේ revolutions කියන වචනයට ගන්න පුළුවන් rounds කියලා. rounds per minute. මිනිත්තුවකදී කරකැවෙන වට සංඛ්‍යාව. ඔයගොල්ලෝ දකිනවා වාහනයක ඉංජිනේරු තාක්ෂණ වේදය කරන අය වාහනයක තියෙනවා ඩෑෂ්බෝඩ් එකේ ස්පීඩෝමීටර් එක තියෙනවා. ගත්ත ගමන් 180කට පාගල යන්න තමයි බලන්නේ. ඒ ඇවිල්ලා ස්පීඩෝමීටර් එක. වේගමාන. තව එකක් තියෙනවා මෙතන පොඩි එකක්. ඒකේ ගාන තියෙනවා RPM කියන. මේ තියෙන්නේ RPM. එන්ජින් එක කරකැවෙන වට සංඛ්‍යාව මිනිත්තුවකදී. එන්ජින් එක කරකැවෙන්නේ එන්ජින් එකට සම්බන්ධ වෙච්ච ෆ්ලයි වීල් එක තමයි වෙන්නේ. එතකොට මේ ස්පීඩෝමීටර් එක සම්බන්ධ වෙලා තින්නේ ගියර් බොක්ස් එකට. RPM එක 6000 රේස් කරලා ගන්න ඕනේ. හරි මොකක් හරි කමක් නැහැ මොනොත් ඒ අන්තිම රේස් කිරිල්ල වෙන්නත් ඉඩ තියෙනවා. එහෙමනේ ගොඩක් අය කරන්නේ නේද? අම්මලා තාත්තලා බොහොම අමාරුවෙන් අතපය ඇති දැඩි කරලා අදපුවාම බයිසිකලයක් ගන්න. මොකද වෙන්නේ? වම් කන පොළවේ ගෑවෙන ගාන්න බයිසිකලේ නමනවා. ඉස්සරහා තියෙන ලයිට් කණුව හැප්පිලා දකුණු කකුල ගැලවිලා යනවා. එහෙම තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. හරි ඒක ඉතින් තමන්ගේ කැමැත්ත නේ බයිසිකල් පැදීම කකුල් නැති කර ගැනීම අතපය නැතුව සිටීම අග්ගඝාත වීම ඒව තමන්ට අදාළ දේ. අපි නම් ඉතින් වාහනයක් ගත්තාම හිමීට නිවිය නිල්ල තමයි යන්නේ. හේතුව ජීවත් වෙන එක ඊට වඩා වටිනවා. ඒ තරම්ම වේගයෙන් ගිහිල්ලා කරන්න තරම් රාජකාරියක් ඇත්තේ නැහැ. අද සමාජයේ වෙලා තියෙන්නේ අරන් දෙන්නේ නැල්ලු. ඇත්තටම හොඳයි ඒක. අද සමාජයේ වැඩිපුරම පාරේ හෝන් ගග ඉඩ ඉල්ලගෙන යන්නේ කවුද? 3 wheel එළවන අය. ට්‍රැෆික් කිව් එක හිටපුවාම අරෙන් මේ රින්ගල එන්නේ කවුද? බයිසිකල් වල යන අය. ලංකාවේ මේ මිනිස්සුන්ට කාලය ගොඩාක් වටිනවා. ඒකනේ අනිත් මිනිස්සුන්ට වෙට්ටු දාගෙන එහෙන් මෙහෙන් දාගෙන යන්නේ. බලන්න ඔය 3 wheel එකක් එහෙම වමෙන්ද ඉස්සර කරනවා දකුණේද ඉස්සර කරනවා. නවත්තගෙන හිටියොත් කොහෙන් හරි අස්සෙනුත් රින්ගල යනවා බයිසිකල් එහෙම. ඉතින් මේ මිනිස්සු සෑහෙන මේ සමාජයට වටිනා පුද්ගලයෝ. ඒකනේ කාලේ ඒ තරම් වටින්නේ ඒගොල්ලන්ට. අපේ සමාජයට වැඩක් නැහැ. ඉතින් අපි එන්ද මේට පාඩුවේ යමු. right. මොනවා නමුත් අපි පාඩුවේ ගිහිල්ලා පරිස්සමට ගෙදර එනවා. ඒගොල්ලෝ වැඩි පරිස්සමට කියලා ගිහිල්ලා ස්පිරිතාලේ නතර වෙනවා. RPM යන
මිනිත්තු එකකදී කරකැවෙන වට ගණනයි. එහෙනම් ලියමු RPM යනු තේන මෙතනින් මිනිත්තු එකකදී කරකැවෙන වට ගණනයි. මිනිත්තු එකකදී කරකැවෙන වට ගණනයි. RPM යනු මිනිත්තු එකකදී කරකැවෙන වට ගණනයි. හරි. දැන් එකක් කරන කල් බලන් ඉන්න හොඳට අහගන්න. දීලා තියෙනවා අපිට 30යි RPM කියලා. දීලා තියෙනවා අපිට 30යි RPM. දැන් අපි මොකද්ද කරන්න යන්නේ? මෙයා හරවන්න ඕනේ යම්කිසි අගයක් එනවා. ඒ ස්ථාන අපි දාගන්න ඕනේ. රේඩියන් තප්පරය. තප්පරයට රේඩියන් බවට පත් කරගන්න. 30යි RPM කියන එක තප්පරයට රේඩියන් බවට පත් කරගන්න. මම මෙයා ලියනවා 30යි වට. වට 30ක් කොච්චර එකදීද? මිනිත්තු එකකදී. 1යි මිනිත්තු. වට 30යි මිනිත්තු එකකදී. නෑ කාටද තරහ ගිහිල්ලා. බයික් වීල් පදින අය ඔක්කොමලා නූගතුන්වත්, කාර් පදින අය ඔක්කොමලා උගතුන්වත් කියලා මං ඒව කිව්වේ නෑ. දැන් මං කිව්වේ ඒගොල්ලෝ සමාජයට ගොඩක් වටිනවා කියලා. ඒකයි ඒගොල්ලන්ගේ කාලයත් එක්ක ඒගොල්ලෝ ඉච්චර තරඟ කරන්නේ. අපෙන් වැඩක් නෑ, අපි එමීට යනවා. මම උගත් බුද්ධිමත් නූගත් ඒවා කියලා කිව්වේ නෑ. ඉතින් මේ අන්න ඒකයි කියන දේ වටහා ගන්න හරියටම ඕන. හරි. මිනිත්තු එකක් කියන්නේ තප්පර 60ක්. එහෙනම් මෙයා මිනිත්තු එක තප්පර 60ක් වෙනවා. එක වටයකදී කෝණය කීයද? එක වටයකදී කෝණය කීයද? රේඩියන් 2.5. ඔන්න බලන්න. හරියට ඒක ගැන අමතක කරලා මේක බලා ගන්න ඕනේ, නැත්නම් මේක බැරි වෙනවා. මෙයා සම්පූර්ණ වටයක් යද්දී කෝණය කීයද? 2.5 රේඩියන්. මෙයා සම්පූර්ණ වටයක් යද්දී කෝණය 2.5. එහෙනම් එක වටයකදී කීයද? 2.5 රේඩියන්. වට කීයක්ද තියෙන්නේ? 30ක්. එහෙනම් වට 30කදී කෝණය බලන්න එක වටයකදී 2.5 නම් 2.5 වැඩි කරනවා කීයෙන්ද? 30. 2.5 වැඩි කරනවා 30. එහෙනම් මෙයා 30න් වැඩි වුණාම එනවා මෙතන කීයක්ද? දෙවරක් 30 65. රේඩියන් කාලය තප්පර 60යි. right. එහෙනම් මෙතන 60 කැපිලා යනවා 5 රේඩියන් තප්පරය. 5 වලගේ සංඛ්‍යාත්මකව ගත්තොත් 1.73යි රේඩියන් තප්පරය. 1.73යි රේඩියන් තප්පරයට. මිනිත්තු එකයිනේ තියෙන්නේ. මිනිත්තු එක කියන්නේ තප්පර 60ක්. ඒ තප්පර වලට මෙයා පත් කරන්න ඕනේ. අපි යන්නේ රේඩියන් තප්පරයට පත් කරන්න. RPM කියලා දුන්නොත් කෝණික ප්‍රවේගය අපි ගන්නවා තප්පරයට රේඩියන් වලින්. මොකද කෝණික ප්‍රවේගයේ සම්මත ඒකකයේ විදිහට අපි ගණන් හදන්න ගන්නේ තප්පරයට රේඩියන්. එහෙනම් RPM 30යි කියලා කිව්වොත් තප්පරයට රේඩියන් කීයද? 1.73. and හදාගමු පළවෙනි එක. දෙවෙනි එක හදන්න බලන්න ඕගොල්ලෝ. ආ 3.1 තවසයි තුනයිනේ.
3.0. මේ එක එක වලට උත්තර හොයන්න ගියාම ගණන් වරදිනවනේ. ඉවරයි 190යි rpm කියන එක හදන්න. තප්පරයට රේඩියන් තමයි ඒකකයේ වෙන්නේ. කෝණික ප්‍රවේගයේ ඒක rpm වලින් දුන්නොත් තප්පරයට රේඩියන් බවට පත් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් තියෙනවා 190යි rpm. අපෙන් අහනවා තප්පරයට රේඩියන් වලින්. එකසි 90යි rpm තප්පරයට රේඩියන් වලින් අහනවා. ආපහු ඉස්සෙල්ලා ගන්න කාට හරි තේරුණේ නැත්තම් දැන් මම ආයේ කියනවා. 190යි rounds per minute වට කොච්චර එකදද මිනිත්තු එකකදී මිනිත්තු එකකදී වට 190. අපි එමනම් බලන්න ඕනේ එක වටයක් යද්දී කෝණය කීයද රේඩියන් 2.5. එක වටයකදී කෝණීය රේඩියන් 2.5. එහෙනම් එක වටයක් නෙමෙයි තියෙන්නේ වට කීයක්ද 190. එහෙනම් වට එකකදී 2.5 රේඩියන්. වට එකකදී 2.5 රේඩියන්. එහෙනම් වට 190කදී මොකද කරන්නේ 2.5 වැඩි කරනවා 190. දෙවරක් බින්දුවයි දෙවරක් 9 18 8 ලිව ඉතිරි එක දෙවරක් එක 2 1 3යි 380යි 5 රේඩියන්. එහෙනම් මෙයා වට 190කදී කෝණය කීයද 380යි 5 නෑ 380ට වැඩි නේද? දෙවරක් 9 18 8 ලිව ඉතිරි එකක් දෙවරක් එක 2 1 හරිනේ 380යි නේද? තුන්සිය 80යි 5 රේඩියන්. මිනිත්තු එකක් කියන්නේ තප්පර 60ක්. මේ බින්දුවනේ මේ බින්දුව කපනවා. එහෙමනම් 38 වැඩි කිරීම 5 කියන්නේ 22 බෙදීම 7. මෙන්න මේ තිබ්බ 6. රේඩියන් මේ තප්පර උඩට යනකොට තප්පරයට වෙනවා.
6 42යි 38 වැඩි කිරීම 22 රේඩියන් තප්පරයට අටසිය 36 බෙදීම 42 19.9 රේඩියන් තප්පරයට හදපුනේ දේ හදන්න රූපසරණත් එක්කම අවශ්‍යයි එහෙම හදාගන්න අපහැදිලිතාවයක් තියෙනවා නම් ඊළඟට අපි එනවා හරියට මේක මේ 8යි 7 ඒ වවුල නැහැ ඒක පොඩි ගානක් ඊළඟට එනවා කෝණික ප්‍රවේගය revolutions per second කියලා දෙනවා REV S ඍණ 1 ඒ කියන්නේ මොකන්ද තප්පරයකදී කරකවෙන වට ගන්න අපිට උනෙන්නේ තප්පරයකදී කොච්චර රේඩියන් ප්‍රමාණයක්ද කියලා හැබැයි අපිට දෙන්නේ තප්පරයකදී කරකවෙන වට ගන්න එහෙනම් ලියා ගන්න REV S ඍණ 1 යනු තප්පර එකකදී කරකවෙන වට ගණනයි තප්පර එකකදී කරකවෙන වට ගණනයි තප්පර එකකදී කරකවෙන වට ගණනයි බලන්නකො 30යි revolutions per second කියලා තියෙනවා 30යි revolution per second එහෙනම් මෙයා ලියන්න පුළුවන් මට 30යි වට revolution කියන්නේ වට මෙන්න එකයි තප්පර අපි දන්නවා වට එකකදී කෝණය කීයද රේඩියන් 2.5 වට එකකදී කෝණය රේඩියන් 2.5 එහෙනම් වට එකකදී නෙමෙයි වට 30කදී කෝණය කීයද එකකදී 2.5 නම් 30කදී 2.5 වැඩි කිරීම 30 දෙවරක් 30 කීයද 65 රේඩියන් එහෙනම් වට ගණන රේඩියන් උනාම කීයද 65 රේඩියන් කාලය තප්පර 1 එහෙනම් මෙතන සුළු වුණාම 60 22 බෙදීම 7 මෙන්න මේක තප්පර උඩට එනවා රේඩියන් තප්පරය එහෙනම් 60 22කින් වැඩි කරලා 7ෙන් බෙදෙන कैसी 88.57 रेडियन तत्पर्य
188.5 රේඩියන් තප්පරය. එමු එනම් අන්තිම ගාන 190යි revolutions per second. 190යි. මේක ලියන්න පුළුවන් අපිට 190යි වට 1යි තප්පර s කියලාම ලියන්න. එවනම් එක වටයකදී 2.5 වට 190කදී රේඩියන් කාලය තප්පර 1යි 2යි 5 කියන්නේ 22 බෙදීම 7යි මෙන්න 190 රේඩියන් 1යි තප්පර. එහෙනම් මෙතන 22 දෙකෙන් වැඩි වුණාම 44යි ඒක වැඩි කරන්න ඕනේ 190ෙන් බෙදන්න ඕනේ 7ෙන්. එක්දාස් 194යි දශම 2.8යි රේඩියන් තප්පරයට. එක්දාස් 194.2.8යි රේඩියන් තප්පරයට.